හරි. ආයිබෝන් පුතේ හැමෝටම සුබ සන්ධ්‍යාවක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ආයිබෝවන් සර්. ආයුබෝවන් සර්. හරි. ආයිබෝවන් සර්. ආයිබෝන්. හරි. අනිත් අය සම්බන්ධ වන තෙක් අපි වැඩේ පටන් ගමු. මොකද අපි 8:00 වෙනකොටම ඉවර කරන්න වෙනවා. මොකද 8:00ට මේ දවස්වල කරන්ට් එක යනවා. ඊයේ ගියා 8:00 8:35 වගේ වෙනකොට ඒ නිසා අපි අද ප්‍රශ්නෙට උත්තරයක් කතා කරන්නේ. ඒක අපි කතා කරලා අවසන් කරගමු. එතකොට ගැටලුවක් වෙන්නේ නැහැ. එතකොට අර මේ හරි අයිබෝවන් මේ ප්‍රශ්න පත්‍රයේ කතාව අපි ලබන සතියට දාගමු. කොහොමත් හැමෝටම 21 පහුවෙලා නේද එක්සෑම් තියෙන්නේ. ඒ කියන්නේ 20න් පස්සේ වෙන සතියේනේ තියෙන්නේ. ඊට කලින් කාටවත් නැහැනේ. එහෙම නැහැනේ. ඔයාලා යොපු ටයිම් ටේබල් ටික මම බැලුවා ඔක්කොගෙම. නෑනේ නේ. නෑ කියන්නේ. සර් අපිට 25 සර්. හරි. හරි පුතේ හරි. එහෙනම් ප්‍රශ්නයක් ඇත්තෙම නෑ. හරි. එහෙනම් අපි ලබන සතියේ මම උපරිම උත්සාහ කරන්නම් ඕගොල්ලන්ට මට බොරුවට පොරොන්දු වෙන්න බෑ. මම උපරිම උත්සාහ කරන්නම්. මොකද ලොකු කාලයක් කැප කරන්න වෙනවා මම මේ කියන්න හදන වැඩේට. මේ දැන් පහුගිය දවස් ටිකේ පළාත් පේපර්ස් වල ආපු ටික පොඩි ගොනුවක් වගේ හදාගෙන සාමාන්‍යයෙන් ලාවට හීනියට වගේ අනුමාන කරලා ඒක මෙනවා කියලා මම කියන්නේ නැහැ හොඳේ. නැත්තම් මට බැනුම් අහන්න වෙයි. මේ සාමාන්‍යයෙන් ඒ ආකෘතියට අපි ප්‍රශ්න පත්‍රයක් හදලා මම PDF එක දාන්න උපරිම උත්සාහ කරන්නම්. එතකොට හැමෝටම print out එකක් ගන්න පුළුවන් නේ පුතේ. හරිද? එතකොට එහෙම වුණොත් අපිට ඒ කියන්නේ මේ පළාත් ටිකේ මේ කියන්නේ මේ පළාත් 9ම අපි ගන්නෑ. දැන් අපිට ඉන්නේ බස්නාහිර ඉන්නවා. ඊට පස්සේ එදා කිව්වා උතුරු නෑ කවුද මේ ප්‍රමෝදය කොහෙද ඉන්නේ ඔගේ? වාගේ පළාත ආවෙන්නේ? සර් මධ්‍යම පළාතට. අන්න රයිට් මධ්‍යම හරි මධ්‍යමයි. ඊට පස්සේ රන් කවුද දකුණේ ඉන්නව නේද මේ රන්සරනේ? දකුණ නේද ආවෙන්නේ? ඔව් සර්. ඔව්. එතකොට සබරගමුවයි දකුණයි මධ්‍යමයි බස්නාහිරයි. ඔය කියන පළාත් හතරනේ අපිට අහුවෙන්නේ. හරිද? එතකොට ඔය කියන පළාත් හතරෙන් අපි පේපර් දෙකක් විතර වගේ හදා ගන්න උපරිම උත්සාහ කරමු. අපිට මේ මම උපරිම උත්සාහ කරන්නම්. ඒ නැති වුණත් පුතේ ප්‍රශ්න පත්‍ර ටික ඔක්කොම මම අරගෙන ඒකේ PDF ටික මම ඕගොල්ලන්ට දාලා තියන්නම්. එතකොට මේ ප්‍රශ්න පත්‍ර ටිකත් එක්ක අපි කතා කරමු මොන වගේ මට්ටමකින් විභාගයේ හැදෙයිද කියලා. සාමාන්‍යයෙන් ඔය පළාත් පේපර්ස් වල අපි අධ්‍යයනය කරනකොට මම චූටි ඉංගියක් දෙන්නම්කෝ ඔයගොල්ලන්ට. දැන් මේ අහුවෙන්නේ 2021 නේ. එතකොට 2021 2020 නෙමෙයි බලන්න ඕනේ 2019. 2020 සමාලාවට පොඩි සමීප සමගතාවයක් තියෙනව නැත්තෙම නේ. හැබැයි 2019ක ටිකක් ලොකු වගකීමක් ගන්න. පැහැදිලිද මං කියන්නේ? ඒ නිසා අපිට පොඩි chance එකක් හදාගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරමු. කොහොම හරි ලබන ගිය පාර විභාග වලට වැඩිය මේ පාර විභාගයෙන් ලකුණු 10ක් හරි වැඩිපුර ගන්න ක්‍රමවේදයක් මම ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම හදලා දෙන්නම්. හරි. එහෙනම් අපි ලබන සතියේ හරි පුතේ හරි මේ ලබන සතියේ අපි ඒ වැඩේ පටන් ගමු. හරි. එහෙනම් අපි යන් අපේ වැඩේට ලියා ගමු පුතේ බැද්දේගම නවකතාවේ දෙවනි ප්‍රශ්නේ. ඉක්මනින් ලියා ගමු. බැද්දේගම හා එහි වැසියන් ක්‍රමයෙන් අභාවයට යන ආකාරය සජීවී ලෙස නිරූපණය කරන්නට කතුවරයා භාෂාව භාවිත කර ඇති ආකාරය උදාහරණ සහිතව පැහැදිලි කරන්න.
පුතේ හරිද ලියාගත්තද? සර් පොඩ්ඩක් ඉන්න. හරි හරි. සර් ඕ සර් මං ක්ලාස් එකකට ගිහිල්ලා දැන් ආවේ සර්. හසිනි. සර් මොකද කරන්න කිව්වේ? බැද්දේ ගමේ දෙවෙනි ප්‍රශ්නේ ලියාගන්න. 54 වෙනි පිටුවේ දෙවෙනි ප්‍රශ්නේ. හරි සර්. හරි පුතේ. හරි ලියන ගමන් චුට්ටක් අහගන්නකො මේ දැන් ඔය මේ මගේ අතේ තියෙන්නේ උතුරු මැද පළාතේ ප්‍රශ්න පත්‍රය. උතුරු මැද පළාතේ 2017 ප්‍රශ්න පත්‍රය. හරිද? එතකොට අවසාන වාර පරීක්ෂණයේදී තිබිච්ච ප්‍රශ්න පත්‍රය තමයි මේක. මේකේ මම කිටි ප්‍රශ්න ටික පොඩ්ඩක් සරලව කියන්නම් ටක් ගාලා විනාඩි 2-3ක් වගේ අරගෙන. එතකොට බලන්න අපිට සාමාන්‍ය පොඩි අදහසක් ගන්න පුළුවන්. ඒ කියන්නේ අවුරුදු 2-3ක විතර පුතේ මේ මුල් ප්‍රශ්න ටික අපිට ලියා ගන්න පුළුවන් වුණා. ඊට පස්සේ 2021 අලුතෙන් හැදෙන ප්‍රශ්න පත්‍රයේට කෙසේ හෝ අපිට පිළිතුරු ටික ගලප ගන්න පුළුවන්. දැන් බලන්න මේ 1 සිට 10 තෙක් ඇති සියලුම අණු කොටස් වලට කෙටි උත්තර ලියන්න. කිසියම් අණු කොටසකට ඔබ උත්තර නොලියන්නේ නම් එහි අංකය ලියා ඉදිරියෙන් ඉරක් අදින්න. පළවෙනි ප්‍රශ්නේ කියනවා මං අහපු ආරංචියක් නෑ. කාගෙන්ද ආරංචිය අහන්නේ? මෙම ප්‍රකාශය කරන ලද්දේ කවුරුන් විසින්ද? ඔකට උත්තරයක් දෙන්න ඕනේ. කතා කරාවක. ඔව්. මං ආපු ආරංචියක් නෑ. කාගෙන්ද ආරංචිය අහන්නේ? පුංචිම එක තමයි ප්‍රකාශ කරන්නේ. මෙහි ආරංචිය යනුවෙන් සඳහන් වන්නේ කුමක් ගැනද? බබුන් හිරගෙන් නිදහස් වෙයි. අන්න හරි. ඒ කියන්නේ බබුන් හිරගෙට ගියාට පස්සේ යා පිළිබඳව හොයන තොරතුරු වලදී තමයි මේ ප්‍රකාශය පුංචි මණිකගේ කටින් කියවෙන්නේ. එමා සත්තු වෙනන දසමානය සමානවිති කෝලෝ උපමානය සමානාද මිහිරයි යන මානය දමායින් බින්දුව අවමානය. මෙම පද්‍ය උපුටාගත් කෘතියේ කතුවරයා නම් කරන්න. වැත්තෑවේ හිමිය. වැත්තෑවේ හාමුදුරුවෝ බොහොමද පුතේ. එමා සත්තු යන්නේ අර්ථය ලියා දක්වන්න. එමා සත්තු ගුත්තිල වෙනනද පාඩමින් ඔය අහන්න. එමා සත්තු කරදර දහසක් හමු වී ඉන්ටැකි නම් සිනා වෙවි ඔහු මෙලොවට පහළ දෙවි රජකයි සලකනු මැනවි. මෙම පද්‍ය පන්තිය උපුටා ගැනුනේ කුමන කෘතියකින්ද? ඒ කියන්නේ දැන් අපිට තියෙන්නේ මොකද්ද මේ නමත් අමතකුණා මට. මේ මුනිසිරිපාසි බිමින්නේ නේ. ඔව් thank you පුතේ. මුනිසිරිපාසි බිමින්නේ නේ. එතකොට මුනිසිරිපාසි බිමින්නේ කියන පද්‍ය පන්තියට මූලාශ්‍රය වල පොතක් තිබුණා. හරිද? කෘතියක් තිබුණා. ඒ කෘතිය තමයි මේ කොටස. හරියටම හරි. දරුණැලවිල්ල හැවත් ජාතික තොටිල්ල. බොහොම හොඳයි. ඊට පස්සේ අහනවා මෙන්න මෙහෙම එකක්. පියතුමගේ රුදු තුමුල බාහුව යුවලින්ම මිස බැරිය සොලවන්ට එය. මෙම කොටස ඇතුළත් කෘතියේ රචකයා කවරෙක්? එදිරිවීර සරච්චන්ද්‍ර. එදිරිවීර සරච්චන්ද්‍ර මහතා. very good. බොහොම හොඳයි. 550 ජාතක පොත රචනා වූ කුමන යුගයකද? කුරුණෑගල යුගයේදී. එම ග්‍රන්ථයේ ලිවීම සඳහා පාදක කරගත් ග්‍රන්ථය කුමක්ද? පාලි ජාතක කට්ට කතාව. පාලි ජාතක පාලි කට්ට ජාතක කතාව. හරි බොහොම හොඳයි බොහොම හොඳයි. ඊට පස්සේ අපි ගමුකෝ තව එකක්. දේවයනි මහත් වූ කෝලාහල ශබ්දයක අපි කුමක් බවත් නොදනුම්ම මෙසේ කියන්නේ කවරෙක්ද? ආයි පාරක් කියන්න. දේවයනි මහත් වූ කෝලාහල ශබ්දයක අපි කුමක් බවත් නොදනුම්හ.
කේවට්ට ආචාර්ය. ඒවට කේවට්ට දැන් මං එනවා ගෙවල් වලට හොයාගෙන කේවට්ට හොයන්න. කේවට්ටද කිව්වේ? කවුද කිව්වේ? වේදේ රජුගේ සේ දෙන්නෙක්ගේ උත්තර ආව දෙකම පැහැදිලි නෑ. උස්මන් මොකද කිව්වේ පුතේ? උස්මන් පුතා මොකද කිව්වේ? හරි. එයා කො අනිත් එක්කෙනා? උස්මන් කියන්නකෝ. අස වේදේ රජුරා ගාව හිටිය. ඔව් වේදේහ රජුරු ගාව හිටපු කවුද? ඔයා ළඟටම ආවා. very good. 3 දෙනෙක් හිටියා නම් මතක නෑ. ඔව් බොහොම හොඳයි පුතේ. නම් මතක තියාගන්න. සේනක කුකුස දේවින්ද කාවින්ද. සේනක කුකුස දේවින්ද කාවින්ද. එයාලා හතර දෙනා තමයි ආවිලා අහන්නේ. මොකද රජතුමනි මේ හතර වටේ සද්දයක් ඇහි. මොකද්ද මේ කලබලයි කියලා අහන්නේ. ඒගොල්ලෝ. ඔන්න දැන් එතකොට අමතක වෙලා හොඳේ. දේවයනි යනුවෙන් ආමන්ත්‍රණය කරන්නේ කාහටද? වේදේහ රජු. වේදේ රජු. වේදේහ රජතුමාට. එතකොට අපිට ඒ වගේ උත්තරයක් ලියන්න පුළුවන් මියුළු නුවර වේදේහ රජුට කියලා. හරි බොහොම දැයි පුතේ. ඊට පස්සේ තව එකක් මම කියන්නම් වැඩි වෙලාවක් ගන්න නෑ මම මේකට මම මේ චූටි අදහසක් දෙන්නේ ඔයගොල්ලන්ට. පහත දැක්වෙන ගද්‍ය හා පද්‍ය පාඨ කියවා අසා ඇති ප්‍රශ්න වලට කෙටි පිළිතුරු ලියන්න. අපගේ මෙබඳු මන්ත්‍රණයට බාධා කළා වූ පසමිතුරා ගනුබ්බ 100ක් රජදරුවන් හා 18 අක්ෂෞහිණියක් පමණ සේනාව හා පිරිවරා ඒ මියුළු නුවරට යම්හ. පසමිතුරා මන්ත්‍රණය පදවල අර්ථ ලියන්න. සතුරා මන්ත්‍රණය ප්‍රකාශය ප්‍රකාශය ළඟින්ම යනවා. මොකද්ද මන්ත්‍රණය කියන්නේ? තව කෙනෙකුගේ උත්තරයක් තියෙනවද? සාකච්ඡාව. රහස් සාකච්ඡාවට අපි කියනවා මන්ත්‍රණයක් කියලා. පැහැදිලිද? හරි. එතකොට ඔන්න දැන් ඔය තත්ත්වයේ දැන් ඉන්නේ ඇයි? ඔය තත්ත්වයේ ඉන්නේ කරපු පාඩම් ටික අමතක නිසා. එතකොට කරපු ටික බලන්න වෙනවා, විචාර ටික නැවත නැවත බලන්න වෙනවා. ගැටලු තියෙන තැන් ටික රෙකෝඩින් වලින් බලන්න වෙනවා. තේරුණාද? එතකොට ආයේ ඔයාලා අප්ඩේට් වෙන්න වෙනවා. මොකද එහෙම නැතුව අපිට මේ වැඩේ කරගෙන යන්න බැරි වෙනවා. හරි ඒ ඇති. හරි ඊට පස්සේ තියෙන්නේ මේ කෙලින්ම විචාර ප්‍රශ්න ටික තව ප්‍රශ්න කිහිපයක් තියෙනවා. හරි. එතකොට පුතේ ඒ ටික අපි එහෙනම් ඊළඟ දවසේ කතා කරමු. මම ඔය පොඩි ප්‍රවේශයක් ගත්තේ ඔකට. එතකොට ඔන්න පාඩම් ටික හොඳට බලාගෙන ඉන්න වෙනවා. හොඳේ. පාඩම් ටික හොඳට බලා ගන්න. 10 පන්ති පාඩම් ටික සියල්ලම. එතකොට එහෙම නැතුව අපිට වැඩේ කරන්න බැරි වෙනවා. ඔයා උස්මන් ඊයාවේ නෑනේ පන්තිර නේද? පුතේ මෙහෙමයි අපි දැන් ලබන සතියේ සෙනසුරාදා දිනද දවස් දෙකම කරනවා මේ පළාත් පේපර්ස් ටිකක් අරගෙන අපි ටිකක් සාකච්ඡා කරන්න හිතාගෙන ඉන්නේ. හොඳයි ඒකයි මම ඔය මතක් කරේ. හරි. හරි එහෙනම් පුතේ අපි යන් අපේ ප්‍රශ්නෙට 54 බැද්දේගම හා එහි වැසියන් ක්‍රමයෙන් අභාවයට යන ආකාරය සජීවී ලෙස නිරූපණය කරන්නට කතුවරයා භාෂාව භාවිත කර ඇති ආකාරය උදාහරණ සහිතව පැහැදිලි කරන්න. මට කවුරු හරි කෙනෙක් කියන්න බලන්න මේ ප්‍රශ්نين අහන ප්‍රධානතම කාරණා මොකක්ද කියලා. දැන් ඔයාලට සාමාන්‍ය යම් මට්ටමකින් තේරෙන්න ඕනේ. හැමෝම කතා කරන්න. මේ ප්‍රශ්නය තුලින් ප්‍රධාන වශයෙන් ඉස්මතු කරලා තියෙන කාරණා මොකක්ද? මම නැවත වාරයක් කියන ප්‍රශ්නේ හොඳට අහගන්න. බැද්දේ ගම හා එහි වැසියන් ක්‍රමයෙන් අභාවයට යන ආකාරය. හරිද? සජීවී ලෙස නිරූපණය කරන්න. කතුවරයා භාෂා භාවිත කර ඇති ආකාරය උදාහරණ සහිතව පැහැදිලි කරන්න. ඔක තමයි ප්‍රශ්නේ. බැද්දේගමයි එහි වැසියනුයි ක්‍රමයෙන් පිළිබඳව භාෂා ඒ පිළිබඳව කතුවරයා භාෂාව භාවිත හරි. අපි ඕක තව ටිකක් කෙටි කරමු. වචනයකින් දෙකකින් විතර වගේ මට උත්තරයක් දෙන්න බෑ. ඔය ප්‍රශ්න වල තේරුම් ගත්තද කියලා සර් ආරච්චිගේ නිවස අභාවයට යෑම. ඒ උදාහරණයන්නේ හිරුනේ. මං අහන්නේ එහෙම නෙමෙයි. මං අහන්නේ
මේ ප්‍රශ්නයෙන් ඉදිරිපත් කරන ප්‍රධාන කාරණා මොකක්ද? භාෂා භාවිතය. very good. භාෂා භාවිතය. මොකක්ද එන්නේ? භාෂා භාවිතය. හරි නිෂ්මාගේ ටිකත් හරි හොඳයි. මොකද ඒ ටික උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන්. හරි කොහොමදයි? හරි පුතේ එතකොට සරලව අපි කතා කරොත් එහෙම බැද්දේගම තුළ ජීවත් වෙච්ච මිනිස්සු පරිහානියටපත් වීම, විනාශ වීම, නැති බංගොලොස් වෙලා ගියානේ. එතකොට බැද්දේගම නවකතාවේ රචකයා පුතේ භාෂාව මොන ආකාරයකටද භාවිත කරලා තියෙන්නේ කියන එක තමයි මේකෙන් අපි ඉදිරිපත් කරන්න ඕනේ. හැබැයි හොඳට මතක තියාගන්න මෙන්න මේ කාරණාව ටිකක් ගහගන්න. එහි වැසියන් ක්‍රමයෙන් අභාවයට යන ආකාරය සජීවී ලෙස නිරූපණය කරන්න. නැතෝ වෙන මොකටවත් නෙමෙයි. සජීවී කියන්නේ බැද්දේගම තුළ ජීවත් වෙච්ච ගම්වැතියෝ. හරිද? දැන් අපිට චරිත කීපයක් මේකේ හම්බ වෙනවනේ. කලිනා හාමි හම්බ වෙනවා, සිලිදු හම්බ වෙනවා, පුංචි වෙනිකා හම්බ වෙනවා. හරිද? ඒතර බබුන් පිළිබඳව තොරතුරු හම්බ වෙනවා. ඊට පස්සේ පුංචි රාළ, වෙදරාළ ගැන හම්බ වෙනවා. ඔය වගේ චරිත කිහිපයක් ඔස්සේ අපිට පුළුවන්කම ලැබෙනවා පුතේ බැද්දේගම නවකතාවේ බැද්දේගම කියන ගම්මානයේ සහ මේ කියන ජීවත් වෙලා ඉන්න අයගේ විනාශය සිද්ධ වීගෙන යන ආකාරයයි මේන්න මේ භාෂාව තුළින් රචකයා ඉදිරිපත් කරන්නේ. හැබැයි භාෂාව නිකම්ම භාවිත කරගෙන රචකයා ඒක ඉදිරිපත් කරන්නේ නැත. ඒ වෙනුවට යොදා ගන්නවා මොකද්ද? අපි කියනවා ඒකට මෙන්න මෙහෙම වචනයක් සජීවී ලෙස. චැට් එක මම බලන්න හොඳේ. සජීවී ලෙස. පැහැදිලිනේ? එතකොට බැද්දේගම නවකතා කරුවා බැද්දේගම තුළ ජීවත් වෙච්ච මිනිස්සු සහ බැද්දේගම කියන ගම්මානය විනාශ වෙලා යනකොට ඒ විනාශ වෙලා යන එක සජීවී විදිහට අපිට ඉදිරිපත් කරන්න. දැන් සමහර වෙලාවට සමහර ෆිල්ම් තියෙනවා, චිත්‍රපටි තියෙනවා අපි බැලුවට පස්සේ මාර අවුල්. ඇයි? මේක නිකන් ඇත්තම වගේ. හිතා ගන්න බෑ. මේක ඇත්තක්ද කියලා අපිට හිතෙනවා. අන්න ඒ තරම්ම හදවතට කාවද්දන විදිහට. හදවත තුල ප්‍රාණවත් ස්වභාවයක් නිර්මාණය කරන තරමටම සමහර චිත්‍රපටිවල සමහර දර්ශන තියෙනවා හරි සංවේදී. තේරුණානේ? එතකොට පුතේ අන්න ඒ තරම් සජීවී විදිහට බැද්දේගම නවකතා කරුවා බැද්දේගමේ සහ බැද්දේගම වැසියන්ගේ විනාශය ඉදිරිපත් කරලා තියෙනවා කියන එක තමයි මේ ප්‍රශ්نين අපි කතා කළ යුත්තේ. පැහැදිලිද? හරි. අපි එහෙනම් යන්කෝ ආරම්භයට. මේ විදිහට ගමු ආරම්භය අපි ඕකේ. හරි. බැද්දේගම කතුවරයා ඔව් කාවිපක්කම රූපක සරල ප්‍රශ්න. ඔව් ඒ තුලින් කොහමද රචකයා බැද්දේගම හිරුලිගේ chat එකට මම කියන්නේ. එතකොට ඒ ටිකෙන් අපිට පුළුවන්කම ලැබෙනවා ඒ කියන උදාහරණත් එක්ක අපිට පුළුවන් පුතේ බැද්දේගම විනාශ වෙච්ච ආකාරයේ රචකයා සජීවී ලෙස තමන්ගේ භාෂාව තුළින් ඉදිරිපත් කළාය කියන එක සනාථ කරන්න. රයිට් ලියන්න. බැද්දේගම කතුවරයා භාෂාව භාවිත කරමින් කවුද මේ යසසිදුව ඇහෙනව නේද පුතේ? ඉන්නව නේද? ඔව් සර්. හරි. බැද්දේගම කතුවරයා භාෂාව භාවිත කරමින් බැද්දේගම හා එහි වැසියන් සදෙව් නැද්ද? ඉන්නවා සර්. ඉන්නවනේ. හරි. එහි වැසියන් සදෙව් කියන්නේ කවුද කියලා මම ඔයගලන්ට පස්සේ කියන්නම්. හොඳේ. සදෙව් කියන්නේ අපිට කතා කළ යුතු චරිතයක්. අපේ ශිෂ්‍යයෙක් වුණාට සදෙව් කියන්නේ කවුද කියලා මම පස්සේ දවසක ඔයාලට කියන්නම්. හොඳේ. හරි. බැද්දේගම හා එහි වැසියන් ක්‍රමයෙන් අභාවයට යන ආකාරය
අභාවයට යන ආකාරය අභාවය කියනකොට බයන මහ ප්‍රාණ නවත්ය කොහොමද දන්නේ? ඔව් මේ ළමයි දන්නව සදෙව්වා මේ දවස්වල ඉන්නට මේ මොනවද පුතේ මේ ඒ කියන්නේ ටීවී එකේ යන ට්‍රෙන්ඩ් ආම මොනවද තියෙනවා ඉන්නේවා සදෙව් සර් මේ සර් සෙන්සුරාදී දඳුන්ගිරේ ඉන්නවා දැන් අද උදේගේ ෆිල්ම් එකේ හිටියා සර් සෙනසුරාදී අඳුන්ගිර සර් ITN ITN එකේ හඳුන්ගිර ඊට පස්සේ උදේගේ ෆිල්ම් එක කිව්වේ ඊයේ උදේ සර් ස්වර්ණවාහිනියේ උදේ ෆිල්ම් එකේ හිටියා මොකද පුතේගේ නම බිඳුනු බඳුන් කියලා සර් බින්දුනු බඳු ඒතර මේ දවස්වල දැන් මේ කියන්නේ මේ රූගත කිරීම වලට යනවා ඇති තව ඉස්සරහට එන්න තියෙනවට ඔව් සර් යනවා හරි හරි ඒ නිසා උන් අපිට දක්ෂ නළුවෙකුත් ඉන්නවා පන්තියේ හොඳේ හරි මේ මම කිව්වා විතරයි මේ ගොඩක් අය දානවා chat එකට හරි හරි හොඳයි පුතේ හරි අපි යනවා ඉස්සරහට ක්‍රමයෙන් අභාවයට යන ආකාරය සජීවී ලෙස නිරූපණය කරන්නට සමත් වී ඇත. එතකොට අපි වෙන වෙන දේවල් වලට යන්නේ නැහැ. කෙලින්ම ප්‍රශ්නේ උත්තරේ බවට පත් කරගත්තා. අපි ওই විදිහට ප්‍රවේශය හදාගත්තා. බැද්දේගම කතුවරයා භාෂාව භාවිත කරමින් බැද්දේගම හා එහි වැසියන් ක්‍රමවෙන් අභාවයට යන ආකාරය සජීවී ලෙස නිරූපණය කරන්නට සමත් වී ඇත. උචිත නිදසුන් ඇසුරෙන් සර් සජීවී ලෙසින් කියන තැන පොඩ්ඩක් කියන්න පුළුවන්ද? නිරූපණය කරන්නට සජීවී ලෙස නිරූපණය කරන්නට සමත් වී ඇත. උචිත නිදසුන් ඇසුරෙන් හරිද? උචිත නිදසුන් ඇසුරෙන් මේ පිළිබඳ විමසා බලමු. එතකොට අපි පළවෙනි ඡේදයෙන්ම පිළිතුරට අදාළ ප්‍රවේශය උතරින් පුතේ නිර්මාණය කරගන්නවා. පැහැදිලිනේ? එතකොට පළවෙනි ඡේදය තුල මම ඔය නිතර මතක් කරන්නේ දැන් විභාගෙත් පොඩ්ඩක් ලං වෙනවනේ. එතකොට වෙන වෙන කරුණු වලට අපි යන්නේ නැහැ. ප්‍රධාන වශයෙන්ම ඔය ප්‍රශ්නේම උත්තරේ කරගන්නවා. රයිට්. අපි යනවා පුතේ දෙවෙනි ඡේදෙට මේ විදිහට. බැද්දේගම වැසියන්ගේ නෑ හැමෝම දන්නවා. හරි. බැද්දේගම වැසියන්ගේ පරිහානිය සිදුවීම යනු ළමයි ලබන සතියේ පන්තිය සෙනසුරාදා උදේක 5ට නෙමෙයි තියෙන්නේ 4:45ට. හොඳේ. 4:45ට. පැය කාලක් කියන්නේ විනාඩි 15ක් කලින් තියන්නේ. 4ට කලින් ඉවර කරන්න ඕනි හින්දා. පරිහානිය සිදුවීම යනු
වැද්දේ ගමම විනාශයට පත්වීමයි. වැද්දේ ගමම විනාශයට පත්වීමයි. වැද්දේ ගමම විනාශයට පත්වීමයි. පියවරෙන් පියවර පියවරෙන් පියවර ගෙවල් වල ජීවත් වූවන්ගේ පියවරෙන් පියවර ගෙවල් වල ජීවත් වූවන්ගේ එයන් ජීවත් වෙච්ච අයගේ කියන එක පුතේ. ජීවත් වූවන්ගේ අභාවය සිදුවෙත්ම අභාවය සිදුවෙත්ම අභාවය සිදුවෙත්ම අභාවය සිදුවෙත්ම අභාවය සිදුවෙත්ම ඒ කියන්නේ සිදුවීමත් සමග සිදුවීමත් එක්ක වගේ අදහසක් තමයි සිදුවෙත්ම කියන වචනය තුලින් එන්නේ. මොකද සිදුවෙත්ම බැද්දේගම අභාවයට යන අයුරු බැද්දේගම අභාවයට යන අයුරු බැද්දේගම අභාවයට යන අයුරු යන අයුරු කතකයා සජීවී ස්වභාවයෙන් රචකයා කියලා දාන්න පුතේ. රචකයා සජීවී ස්වභාවයෙන් පසක් කරවීමට උත්සුක වී ඇත. පසක් කරවීමට උත්සුක වී ඇත. පසක් කරවීමට උත්සුක වී ඇත. පසක් කරවීමට කියලා කියන්නේ ඔප්පු කරනවා කියන එක. උත්සුක වී වෙලා කියලා කියන්නේ උනන්දුවෙන් උත්සාහ අරගෙන තියෙනවා කියන එක. අපි කතා කරපු වචන ඕවා. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේදී රචකයා වේගෙ වැඩි නම් කියන්න. රචකයා පරිසර සාධකවලට
දැන් ඉස්සරහට ටියුට් එකක් එවන්න පුළුවන් නේද? දැන් නෑ දැන් පොලක් නැහැ. සාධක වලට ප්‍රාණත්වාරෝපණය ප්‍රාණත්වාරෝපණය ප්‍රාණය ආරෝපණය කිරීම. සංදි වුණා මොකද වෙන්නේ? ප්‍රාණ ධන ආරෝපණය ප්‍රාණත්වාරෝපණය. අපේ නෑනේ. හරි නේද? ප්‍රාණත්වාරෝපණය කරමින් කොමාවක් දාන්න පුතේ. කොමාවක්. බස හසුරුවාගත් අයුරු විමසා බැලිය හැකිය. මං කියන්න මොන අර හිරුනි ඉස්සලා කියපු උදාහරණයට අපි යනවා මුලින්ම. බබේහාමි ආරච්චිලගේ නිවස වනවත් වූ ආකාරය විද්‍යමාන කිරීමෙනි. හරි. අපි යනවා දැන් චූටි උදාහරණයකට. පුතේ පෙළ ගන්න හැමෝම 46 වෙනි පිටුව. අපි ඕක කලින් එකේදී ලියපු උදාහරණයක් දෝ කියලා මට 45 නේද මං කිව්වේ? ආ 46 නේ. 46. ඔව් මට මතක ඉදිරිය ඕක ලිව්වා වගේ. 46. ඔව් මුලින්ම වැට අද්දර කුඩා ගස්සා පඳුරු ඝනව වැඩි වැට යට කරගත්තේ. ලියලා නේද? මතකයි නේද? ඔයාලා මාක් කරගෙන තියෙනව නේද? ළමයි හොයාගන්න පුළුවන්ද ඒක? දැන් කියන්නද? ඔව් සර්. 46 වෙනි පිටුවේ දෙවෙනි ඡේදයේ කියන්නේ නිතරම පාහේ කියලා තමයි මුල්ම ඡේදෙ පටන් ගන්නෙ. ඊට පස්සේ පුතේ කර්ලිනාහාමි කියලා පටන් ගන්නවා දෙවෙනි ඡේදේ. තුන්වෙනි ඡේදෙ පටන් ගන්නවා සිළුදු මරණීය දණ්ඩනයට කියලා. ඒකට පුතේ අපි මේ ඡේදෙ යටටම ගියාට පස්සේ යට ඉඳන් උඩට ගණන් කරන්න. අර මැටි ඇද වැටීමෙන් කියලා පටන් ගන්න. අන්න එතන ඉඳන් උඩට යන්නකෝ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. රූල් 9ක් උඩට ගියාම 9 වෙනි රූල දිගේ ඉස්සරහට යනකොට වාක්‍යයක් අලුතෙන් පටන් ගන්නවා. මුලින්ම වැට අද්දර කියලා. ඒතර මුලින්ම වැට අද්දර කුඩා ගස්සා පඳුරු
ඝනව වැඩි වැට යට කරගත්තේය. හොයාගන්න බැරි විච කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ. සර් ආයි කියන්න පුළුවන් සර් කොතනද කියලා. 46 වෙනි පිටුව පෙළ ගත්තා. හරි නේද? 46 වෙනි පිටුවේ යටම ඡේදේ යටම රූලේ ඉඳන් උඩට ගනින්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. හරිද? රූල් 8ක් උඩට ගියාට පස්සේ 9 වෙනි රූල, ඒ කියන්නේ ඊළඟ රූල පටන් ගන්නවා ඒ මේ ගෙය වනයේට විරුද්ධව. හම්බුණාද පුතේ? ඔව් සර් හම්බ. ඔව්. එතන ඉඳන් පුතේ ඉස්සරහට යන්න. ඉස්සරහට යනකොට පටන් ගන්නවා අලුත්ම වාක්‍යයක් මුලින්ම වැට අද්දර කියලා. මුලින්ම හරි සර්. හරි. ඒ වාක්‍ය පුතේ ඉවර වෙන්නම ලියන්න. මුලින්ම වැට අද්දර කුඩා ගස්සා පඳුරු ඝනව වැඩි වැට යට කරගත්තේය. ඔව්. කලින් එකේදී ඒකද ලියලා තියෙන්නේ. ඔව්. ඔව්නේ. හරි පුතේ හරි. එතනම තමයි මේ කොටස් තියෙන්නේ. මුලින්ම වැට අතර කියලා එතන ඉඳන් පටන් අරන් යට කරගත්තේ කියන තැනට ගම අවසන් කරන්න. හරි. හරි සර්. තව ලියනා ඉන්නවද? ඔව් සර්. හරි පුතේ ලියන්න. ඔව් පුතේ එතන මේ යට කොටස ගන්නත් පුළුවන්. අර මම උතන වැඩියෙන්ම ගත්තේ මේ ටිකක් කෙටි වාක්‍යයක් ගත්තේ. එතකොට මතක තියාගන්නත් ලේසියි. මොකද උද්ෘතයේ අවස්ථා කීපයකටම දාන්න පුළුවන් බැද්ද ඒක. ඒ නිසා. ඕකේ තව එකක් තියෙනවා ලස්සන එකක් දැන් මේ බිත්තිවල තනින් තන මැටි ඇද වැටීමෙන් වරිච්චි කෝටු තෙත් සුළඟට අසු වීම නිසා ඉන් මුල් ඇද දලු ලියලා රෙකිලිලා වැඩෙන්නට වන ඒකත් ඕකේ තියෙන ලස්සන උදාහරණයක් ඔය ප්‍රශ්නෙට. හැබැයි අපිට ඒක ගන්න විදිහක් මම ගත්තේ නෑ ඒක. මොකද ඒක ටිකක් දෙක උදාහරණයක් නිසා. හරි. දැන් එතකොට බලන්න ලියන අය ලියන්න මම කතා කරන්නම්. දැන් බැද්දේගම නවකතා කරුවා බැද්දේගම සහ බැද්දේගම වැසියන් විනාශයට පත් වෙන ආකාරය සජීවී ලෙස නිරූපණය කරන්න තමන්ගේ භාෂාව යොදාගත්තා. එතකොට පුතේ යොදාගත්ත භාෂාව අස්සේ අපිට ඉදිරිපත් කරපු හරි අපූර්ව කාරණාවක් තමයි ළමයි බබේහාමි ආරච්චිලගේ නිවස කැලෑපත් වීම. බබේහාමි ආරච්චිල කියන්නේ පුතේ බැද්දේගම ගම්මානය තුල තමන්ගේ බලය ආධිපත්‍ය පතරෝගන ජීවත් වෙච්ච චරිතයක්. අවසානයේදී සිලිඳු තමන්ගේ දරුවන්ට තමන්ගේ පවුලට තමන්ගේ කුටුම්බියට මෙන්න මේ වචනේ තේරුම හොය ඉස්සලානේ ප්‍රාණත්වාරෝපණය. ආරෝපණය කියන්නේ මොකද්ද? ආරෝපණය කරනවා. රෝපණය කරනවා කියන එකේ තේරුම හිටවනවා කියන එක. ආරෝපණය කරනවා කියන්නේ දැන් අපි ෆෝන් එක charge කරනවා. ෆෝන් එකට විදුලිය අපි